සම්බන්ධ වෙන්නේ ජීවිත සිහින වැඩසටහන. අපි හැම කෙනෙක්ම සිහින තියෙනවා කියලා අපි දන්නවා. ඒ සිහින සැබෑ කරගන්න අපි කරන උත්සාහය ඒක ආවර්ජනය කිරීම ජීවිත සිහිනවල ඉතාම වැදගත් ලක්ෂණ. ඉතින් මේ සිහින සැබෑ කරගන්න ඒ වගේම සැබෑ කරගන්න උත්සාහ කරන හැමෝටම මේ ජීවිත සිහින වැඩසටහන හරිම ප්‍රයෝජනයි. ඔබට ආරාධනා කරන ගමන් අපිත් එක්ක ඉතාම සුන්දර සොඳුරු කෙනෙක් හම්බ. ඒ ඔහුගේ ජීවිත සිහින ටික හරියට පොඩි බැලුවොත් අපේ මෙතනට ආවේ කිලෝමීටර් 60ක් 70ක් දුරින්. හැබැයි සිහින තාම අපි නම් ඔහු ළඟ. අපි කතා කරන්න සෝදානම් අඳුරගමු. ඒ තමයි ගාල්ල විල්ලම් ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යවරයා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳව විශේෂ වෙන්නේ උපාධිධාරියෙක්. ඔහු අකුරැස්ස ඕපාත තක්ෂිර අධ්‍යාපන කේන්ද්‍රයේ නිර්මාණකරු. ඒ කියන්නේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රවෘත්ති. ඒ ගුරුවරයෙක් දයාබර ගුරුවරයෙක් දරුවන්ට උගන්වන හදවතින් උගන්වන ගුරුවරයෙක්. ඔහු විශේෂ මොකද කියලා අපි සොයාගමු. අපි ඔහුට ආයුබෝවන් කියමු. ආයුබෝවන්. අපි ජීවිත සිහින වැඩසටහනට ඔන්න මේ විදිහට ආරම්භය ගන්නවා. ඔහුගේ නමින් අපි කියමු නලින්ද රෙගී දයාරත්න ගුරුමහත්මයා. එතුමා විශේෂ වෙන්නේ ගුරු පරපුරක් තියෙන. මේ ගුරු පරපුරට ඔහු විශේෂ කෙනෙක්. ඒ නිසා ගුරු ගීතයේ කියවනකොට ඔබට හම්බෙච්ච ගුරුවරයා වගේ ඔහු අපට විශේෂයි. පොත්ලගත් ඒ ආකාරයෙන් තිබුණා. සරසවිගත ඒ ආකාරයෙන් තිබුණා. ඔහු පේරාදෙණිය වැලියට අහුලා ඒ වගේම දැනුම පෝෂණය කරගත්ත පුස්තකාල පරිශීලනය කරගත්ත මානව හදවතක් තියෙන ගුරුවරයෙක්. ඉතින් මේ පේරාදෙණිය ගුරුකුලයක් අරගෙන මම ඔහු ළඟට යන්න කැමතියි. ඉතින් නලින්ද ප්‍රගීත් දයාරත්න ගුරුතුමනි ඔබ ජීවිත සිහින වැඩසටහනේ මේ ඉන්නේ. ඔබේ සිහිනෙත් අරගෙන ගොඩක් දුර ඉඳලා ආවේ. ඉතින් මම මුලින්ම අහන්න කැමතියි මම මාගෙන දන්න වාසේ ඔබ ගැන දන්න වෙන කවුරුවත් නැහැ. මට කියන්න ඔබ ඇත්තටම කවුද? මුලින්ම මට අවස්ථාව දෙන්න මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව හරිදී රූපවාහිනියට ස්තුති කරන්න. ඒ වගේම එහි අධ්‍යක්ෂකතුමා ලලිත් අබේසේකර මහත්මයාට ස්තුති කරන්න. ඒ ස්තුති කරමින්ම මම ඔබේ ප්‍රශ්නයට පිවිසෙන්නම්. ඇත්තටම මම දකින විදිහට මම අවබෝධ කරගෙන ඉන්න විදිහට අලුත් දේවල් හොයාගෙන යන නවීන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව පරිශන කරන ඒ අධ්‍යාපනය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් භාවිත කරන්න පුළුවන් ක්‍රම අත්හදා බලන පුද්ගලෙක්. ඒ වගේම මම නිතරම උත්සාහ කරන්නේ මගේ අභ්‍යන්තරයේ උත්සාහ කරන්නේ මම ඉන්න තැනට වඩා ඉහළ තැනකට ඊළඟ පරම්පරාව අරගෙන යන්න. තා සුන්දර අරමුණක් මේ සුන්දර අරමුණත් එකයි ජීවිත සිහින සොයාගෙන යන්නේ. ඉතින් දැන් අපි ඔහු අපට කිව්වා මම හිතිය තැනට වඩා තමන්ගේ ඉගෙන ගන්න දරුවෝ කවදා හරි තැනකට යන්නේ මගේ සිහින කියන්නේ ජීවිත සිහිනවල එක පුංචි සිහින තියෙනවා. අපි ඔහුගේ සිහිනේ විතර කතා කරගෙන යන්නේ. නලින් ප්‍රගීත් දයාරත්න ගුරුතුමනි ඇත්තටම ඔබේ ඒ අරමුණ ඇති වුණේ කොහොමද? මම ගුරු වෘත්තියට ඇවිල්ලා අවුරුදු 8ක වගේ කාලයක් වෙන්නේ. නමුත් මම ඊට පෙර විවිධ රැකියාවන් වල නියුක්ත වුණා. මම පටන් ගත්තේ මගේ රැකියාවන් ඇඟලුම් කම්මලක ලබඩා පාලකවරයෙක් විදිහට. ඒ කියන්නේ මේ දැන් කරන සේවයට වඩා වෙනස් ප්‍රදේශයක් නේ වෙනස්. එතකොට එතන ඉඳලා මම සිකියුරිටි ආරක්ෂක නිලධාරියෙක් විදිහට ඊට පස්සේ සාමාන්‍ය කම්කරුවෙක් විදිහට විවිධ රැකියාවල විවිධ අවස්ථාවල ජීවිතේ නියැලෙලා තියෙනවා. ඒ වගේම මම ඊටාම තරුණ ජීවිතේ විවාහ වෙච්ච කෙනෙක්. මම විවාහ වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මගේ පළවෙනි අවුරුද්ද අවසාන වෙද්දිම. එතකොට මම විශ්වවිද්‍යාලයේ උපාධි උත්සවයට මට යන්න ලැබුණේ නැහැ ඇත්තටම. මොකද උපාධි උත්සවය තියෙන සති දෙකකට පෙර හරියට මගේ ලොකු පුතා ඉතුරුනේ. එතකොට මම ඒ තිබිච්ච කටුක අධ්‍යයන අධ්‍යාපනය ලැබුණ කාලේ වගේම මම ජීවත් වෙන්න උත්සාහ කරන කාලේ ජීවත් වෙන්න උත්සාහ කරද්දී මට දැනෙච්ච දේවල් එක්ක මම ඒ දේවල් යම්කිසි ප්‍රමාණයක් හිතේ තැම්පත් කරගත්ත මට යම්කිසි අවස්ථාවක් ලැබුණොත් මම වගේ කෙනෙක් මෙහි වෙලින් කියන්නේ නැහැ කියන එක. නැවත
ඒ මම විඳපු දේවල් විඳින්න තියන්නේ නැහැ කෙනෙකුට. ඒ වගේමයි දැන් දරුවෝ ලොකු වෙද්දී එක කාලයක් තිබුණා දරුවා ශිෂ්‍යත්ව පන්ති ඉන්නකොට පන්ති යවන්න මට මේ පන්ති කාර්තු ගන්න සල්ලි තිබුණේ නැහැ. ඒකට පුතයි මායි දෙන්නත් එක්ක මේ රජයේ ලැබිච්ච කිකිලි පැටව 10 දෙනෙක් වට 8 දෙනයි හිටියේ. අපි ඇති කරගෙන හිටියා මේ ගෙදර ඒ දාන විතර ටික දීලා තමයි දරුවා පන්තියට යන්නේ. වාහනේ රුපියල් 100යි, පන්තියට රුපියල් 120යි. සමහරක් දවසට විතර නැති වුණොත් දරුවා පන්තියට යවෙන්නේ නැහැ. ඇත්ත කියන්නේ මේ මිනිස්සු එහෙම එලිදක්වන්නේ නැහැ අතනම. එතකොට එහෙම ගිහිල්ලා දරුවා ලකුණු 142ක් ලබා ගත්තා ශිෂ්‍යත්ව විභාගෙට. මම ඒ කියන්නේ මම ඒ වගේ ඒ දේවල් එකම හිතාගෙන කවදා හරි දවසක මට ගුරු කියන්නේ මේ වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන්න ලැබුණා. මම මගේ දරුවට වෙච්ච දේ තව කෙනෙකුට වෙන්න කියන්නේ නැහැ කියන. ඒ කාටවත් ගරහන්න කියන එකක් නෙමෙයි මම. අදී තාම සංවේදී කාරණයක් ඔබ මතු කරන්නේ. ඔව් ඇත්තටම. ඉතින් ඒ වගේමයි දැන් තවත් අවස්ථාවක මට මතකයි මේ මම දැන් මේ අපි ඉන්නේ පත්මහේ අවුරුදු අසිරිය විඳින සූදානම් වෙන්නේ. දැන් අවුරුද්දට සාමාන්‍යයෙන් චාරිත්‍රාක් තියෙනවා මේ තමන්ගේ ගුරු දෙගුරුන් බලන්න වන්දනා කරන්න අවුරුද්දට ඒ අයගේ ගෙවල් වලට යනවා. එතකොට ඒ වගේම මේ මට අවස්ථාවක් තිබුණේ නැහැ. මගේ දරුවා මගේ ඒ දරුවට උගන්වපු ගුරුවරුන්ගේ ගෙවල් වලට එක්කගෙන යන්න. මොකද ඇත්තටම ඒ කාලේ මට ඒ වගේ ආර්ථික අපහසුතාව තිබුණා. ඒ ගොඩාක් දේවල් වලින් මම ඉගෙන ගත්ත දේ තමයි ළමයි අපි නොහිතන තැන්වලදී දෙමව්පියෝ දරුවෝ අපහසුතාවයට පත් වෙනවා. එතකොට ඒ අපහසුතාවයට පත් වෙන වගේම ඒක තව කෙනෙකුට මේ දෙන්නන්න කැමති නැහැ. දැන් මම මේක ප්‍රසිද්ධිය කිව්වට ඇත්තටම කෙනෙක් එහෙම කියන්න කැමති නැහැ. දැන් මේ වගේ ටිකක් කියන්නේ මේ තැනකට ආවන් පස්සේ කොහොමද ඇත්තටදී එහෙම කියන්නේ ඔබේ අවංකභාවය සම්බන්ධව මම ඇත්තටම සතුටු වෙනවා මේ නලින්ද මහත්මයාණනි. ඇත්තටම ගුරු වෘත්තියේදී අපි ලබා ගන්නත් තියෙන අත්දැකීම් අපි සමාජයේත් එක්ක බෙදා හදා ගනිද්දී තවත් ගුරු වෘත්තියට එන්න සහ ඇවිල්ලා ඉන්න මේ නවක ගුරු මහත්මීන්ට ඒ වගේම මානව සමාජයට ආදරය කරන අයට ගොඩක් වෙලාට දැනෙන්න ඕන කාරණයක්. අලුත් අවුරුද්ද එහෙම දුක් වෙන ළමයි ඉන්නවා. අනිවාර්යෙන් ඉන්නවා. ඒ කියන්නේ දැන් මම ගුරුවරයෙක් විදිහට සමාජගත වෙලා මගේ ගෙදරට මම නිතරම කියන එකක් තමයි අවුරුද්දේ අප්‍රේල් මාස නිවාඩුව දෙනකොට මොනම හේතුවක් නිසාවත් කිසි කෙනෙක් මගේ ගෙදරට එන්න එපා. ආවොත් නොආවට මම තරහ වෙන්නේ නැහැ. හැබැයි ආවොත් මම තරහ වෙනවා. මොකද හේතුව මගේ දරුවා වගේ තවත් කීප දෙනෙක් එතන ඉන්න පුළුවන්. ඉතාලම හොඳයි. මේකෙන් කියන්නේ ප්‍රේක්ෂක ඔබට පේනවා නේද? දැන් අතරම මේ චාරිත්‍රය කරන්න එපා කියන එක ගුරුවරුන්ද වැහැලා කියන වඳින්න පුදන්න යන්න එපා කියන එක නෙමෙයි. ඒ ප්‍රායෝගික මහ පොළොවේ තියෙන කතාවක්. සමහර විට ගුරුවරයාට බුලත් එකක් විතරක් ගන්න පුළුවන් වෙනවා. ගුරුවරයා වෙනුවෙන් සමහරට බිස්කට් එකක් ගන්න සල්ලි නැති වෙන්න පුළුවන්. එහෙම තැනක දල්ලරුවෙක්ට මේ අත්දැකීම වෙනුවෙන් තාම හොඳයි මේ කතා කරන එක. නලින්ද මහත්මයාණනි ඔබේ ගුරු ජීවිතේ මේ කියන දුෂ්කරතා අරගෙන අපි මේ ජීවිත සිහින හෘදේ TV වැඩසටහනේ කතා කරද්දී මට ඇත්තටම නැවත හිතෙනවා ඔබේ ජීවිතයේ අත්දැකීම අපට කියන්නේ. ඔබේ ජීවිතයේ අත්දැකීම කියන්නේ. ඒක ජීවිත සිහිනය. ඒ වගේම තවත් දෙයක් තමයි මේ සමාජයේ තියෙන රැල්ල. දැන් යමක් කරන්න පුළුවන් කෙනා බැරි කෙනා එහෙම කියලා නෑ. හැම කෙනෙක්ම කෙනෙක් යමක් කරනකොට ඒකම ඒ විදියටම කරන්න උත්සාහ කරනවා. චාරිත්‍ර වාරිත්‍ර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් දෙයක් වෙන්න පුළුවන් ඔක්කොම. දැන් ඒ සංකල්පය ඔළුවේ තියනකම් මට මතකයි මීට කලින් මේ අපේ මේ අධ්‍යක්ෂකතුමාම මේ ප්‍රකාශ කරපු කාරණාවක් ඒක තමයි ගොඩක් දෙමව්පියන්ට තියෙන මේකක් තමයි එයාලා මේ වෙනස් වෙන්න කැමති නැහැ. එයාලා වෙනස් වෙන්න කැමති නැහැ. එයාලා අර ඉන්න මේකේ මේ රැල්ලකට අහු වෙලා ඉන්නේ. එයාලා දන්න ඔය රැල්ලේ ඉන්නේ කියලා. ඒ රැල්ලේ ඉන්නවා කියලා දැනගත්තට එයාලා ඒකෙන් මිදෙන්න කැමති නැහැ. ඒ කියන්නේ ආකල්ප වශයෙන් වෙනස් වෙන්න කැමති නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එතකොට පොරොත්තු නොදෙන ඕනෑම දෙයක්. කියන්නේ Tamanට පොරොත්තු නොදෙන ඕනෑම දෙයක්
ඒ කට්ටිය මම ඒ කාලෙත් මට බැරි දේ මම ප්‍රතික්ෂේප කරා. මම ප්‍රතික්ෂේප කරේ ඒ වගේම මේ දැනටත් මම මතක් කරන්න විශේෂයෙන් දැන් ඇත්තටම මට දරුවන්ට මේ අවශ්‍යතාව සම්පූර්ණ කරන්න මේ කරන්න පුළුවන් තත්ත්වයක මම ඉන්නේ. අදත් මම හැබැයි මගේ දරුවෙක් යමක් ඉල්ලුව පමණින් මම දෙන්නේ නැහැ. ඒක දෙන්න ඒ වෙලේ පුළුවන්කම තිබුණත් මම දෙන්නේ නැහැ. ඒක මතක තියන් ඉඳලා දවස් කිහිපයකට පස්සේ හරි එක් නැවත ගෙනල්ලා දෙනවා මිසක් මම කවදාවත් දෙන්නේ නැහැ. මොකද හේතුව මම තාමත් බයයි. මට තව අද මෙහෙම හිටියට හෙට මට නොහැකි වෙන්න පුළුවන්. එතකොට මට ඊට වඩා දුක හිතෙන්න පුළුවන්. ඊයේ මට පුළුවන් වුණා අද මේක මට කරගන්න බැහැ කියලා. ඒ කියන්නේ ඇත්තටම ඔබ කියන්නේම දරුවන්ට යම් මට්ටමක දුක දුෂ්කරතාවය දැනෙන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම දැනෙන්න ඕනේ. මම මෙතන ඉන්නවා දුෂ්කරතාවය දැනෙන්න ඕන. ඒ වගේමයි දරුවන්ට ජය සහ පරාජය කියන දෙකම අවබෝධ කරලා දෙන්න ඕන. මම S2 දැක්කු සිද්ධි තියෙන සමහර ඒවා මේ ප්‍රශ්න පත්‍රයට ලකුණු කිව්වන් පස්සේ ලකුණු වැඩියෙන් ගන්න දරුවෙක් එදා දවසේ ලකුණු දෙකක් අඩු වෙලා නම් අම්මා සරකල්ලා අහනවායි ඔයාට නෙමෙයි අර ඒක ටිකක් ඊට වඩා ටිකක් සැර වචනෙන් අහන්නේ මේ බැරි වුණේ හරියට වඩා ලකුණු දෙකක් ගන්න. හරියට වඩා ලකුණක් ගන්න බැරි වුණේ. මොකද මේ දෙමව්පියෝ තමයි මේ තරංකාරීත්වයේ දරුවන්ට සංසන්දනය කරනවා. ඔව් සංසන්දන පුරුදු කරන්නේ. ඉතින් ඒ දරුවෝ නිතරම ජය විතරයි පරාජය කියන එක මේ ගැන අවබෝධයක් නැහැ. ඒක පරාජය වුණාම දරා ගන්න. මේ දැන් බලන්න වහන්සේවත් මේ සිද්ධ වෙන හැම දෙයකටම හේතුවත් ඒකයි. ඒ කියන්නේ ඉවසීම නැහැ. ඊළඟට ජය ඇරෙන්න පරාජය කියන එක හුරු නැහැ. ඒක කරලා තියෙන දෙමව්පියෝමයි. හැබැයි දෙමව්පියෝ යම් කිසි කෙනෙක් අර ඉස්සර සින්දුවක් තියෙනවා සාක්කුවක බෝනික්ෙක් hina වෙද්දි දූත් එක්ක සාක්කුවේ කාසි නැතුව දූ තරහයි මාත් එක්ක. දැන් ඒ වගේ දෙමව්පියන්ට පුළුවන් නම් තමන්ගේ தත්ත්වය හැබැයි தත්ත්වය දරුවන්ට පුළුවන් විදිහට අවබෝධ කරලා දෙන්න. දරුවෝ ඒ වගේ වෙන්නේ නැහැ. මට චුට්ටක් විනාඩියක් දෙන්න මම හම්බන්තොට වැඩ කරනකොට නයිට් එකේ නීල් දරුවත් එක්ක කියලා මහත්මයෙක් හිටිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දකුණු පළාතේ. එතුමා ඇවිල්ලා දෙබරව ඉස්කෝලේ දේශනයක් කරා. ඒ දේශනේ තුල එයා ඉදිරිපත් කර කවියක්. එයා කිව්වා මම මෙන්න මේ වගේ තැනකින් තමයි මාත් ආවේ. මට මේ කවිය ගැහෙනකොට මට මතක් වෙන්නේ මගේ ජීවිතේ. වැරහැලි කඩ මාළු සිරුරේ උතාගෙන සීතල නිසා සිරුරේ වක ගසාගෙන වැතිරී නිදන කොළුවා දෙස බලාගෙන අම්මා කඳුළු වගුරයි දුක දරාගෙන. දැන් අම්මා කෙනෙක් කොහොමද බලන්නේ Tamanට බැරි දෙයක් Tamanට දෙන්න බැරි දෙයක් කියන්නේ දරුවෝ ඒක වෙනත් අය භුක්ති වෙන Tamanගේ දරුවෝට නෑ කියලා කොච්චර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හදවතින් කැවෙන්නේ නේ? රජමැදුරු කිප්පදී සිටියා නම් වත් රජකි පුතුනේ කියන්නේ. ඉතින් මේ ඒ වගේ මේ ඒක හැබැයි එළියට පෙන්වන්නේ නෑ දෙමව්පියෝ. පෙන්වන්නේ නැහැ. පෙන්න පුළුවන්කම තිබුණත් ටිකක් අර මම කියවන අර සමාජ රැල්ල තුල ඒක අඟවන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ හොඳ තැනකට ගේනවා මේ නලින්ද මහත්මයාණනි දෙමව්පියෝ දරුවෝ යම් ඉල්ලීමක් කළ පමණින්ම ඒක ඉෂ්ට කරන්න යෑම ඇතුලේ ඔහුට පාඩමක් යන්නේ නැහැ කියන එකයි ඔබ අනිවාර්යයෙන් ඒක මම කියන්නේ අපේ දයවර ප්‍රේක්ෂක ඔබටත් පාඩමක් අපි හැමතිස්සෙම බලන්නේ දරුවගේ හිත නොරිදා අනේ පවුනේ දරුවට මේක කරන් දෙන්න ඕනේ කියලා. නමුත් ඊටත් වඩා හානියක් වෙයි කියලා ඔබ විශ්වාස අනිවාර්යයෙන් කවදා හරි දවසක එයා කියන්නේ මේ දරුවා හැදෙන්නෙම එයාට ඉල්ලන දේ ලැබෙනවා කියන එක. එහෙම නොලැබිච්ච වෙලාවට එයාට ඒක දරා ගන්න බැහැ. දරා ගන්න බැරි වෙනවා. තාම හොඳ තැනකට ඔබ සාකච්ඡාව කියනවා. දැන් මම ඔබෙන් අහනවා දැන් ඇත්තටම දයවැය ප්‍රේක්ෂක ඔබට මට නම් කිවි අපරැස්ස ඕපාස දක්ෂිණා අධ්‍යාපන කේන්ද්‍රයේ නිර්මාණකවරයා. මේ අධ්‍යාපන කේන්ද්‍රය පිළිබඳව නිසා ඒ අධ්‍යාපන කේන්ද්‍රය නිසායි අද ජීවිත සිංහ වැඩසටහන වෙන්නේ. මොකද ගුරුවරු අපට ගොඩක් කෙටියක්. ඔහු විශේෂ ඒ මේ අධ්‍යාපන කේන්ද්‍රය සම්පූර්ණ ළමයින්ට ගම්බත් දුෂ්කර ළමයින්ට මෙතුමා උගන්වන්නේ මිල්ල ප්‍රාථමික විද්‍යාලයේ. ඒ කියන්නේ උඩුගම කලාපේ තියෙන තාම දුර ඈත තියෙන විශේෂයෙන් ගමන් පහසුවක් අඩු දුෂ්කර පළාතක පාසල. ඉතින් එහෙම කරන ගුරුවරයා තමන්ගේ තක්ෂිලා අධ්‍යාපන කේන්ද්‍රයේ නිර්මාණකවරයා ඔහු නොමිලේ මේ දරුවන්ට
රාත්‍රී වෙනකම් පාසල ඇරිලා අපුඩියට. මේ දෙමෝපියන්ගේ ඇස්වල කඳුළු නිවන, හිත නිවන, ගින්දර නිවන ඒ දරුවන්ගේ ඇස් පාද එනිසයි ඔහු අපේ මේ ජීවිත සිහින ලස්සන කරන්නේ. මම ඔබගෙන් අහනවා නලින්ද ගුරුතුමනි, ඔබට මේ පරිසරය කොහොමද මේ අරමුණ ඇති වෙන්න පරිසර බලපෑමක් වුණාද? කොහින්ද මේ මූල බීජය ආවේ? ඔය ඇත්තට මම මුලදී කිව්වේ මට මගේ මම ගොඩක් ඒවා ඉගෙන ගන්නේ දරුවන්ගෙන් උගන්වලා තියෙන මගේ දරුවන්ට අත්හදා වලින් සියල්ලම කරලා තියෙන පගේ දරුවොත් එක්ක. ඒත් මම කියන්නේ මගේ දරුවන්ට යම් යම් අවස්ථා අහිමි වෙනකොට මම එදා හිතාගත්තා ඒ කාලේ මට අවස්ථාවක් ලැබුණොත් මම ඒ වගේ දරුවෙක් බිහි වෙන්න තියෙන අවස්ථාව නැති කරනවා. ඒ කියන්නේ ඒ වගේ දුෂ්කරතා තියෙන දරුවන්ට මොකක් හරි පිටක් වෙනවා කියන්නේ. එතකොට මේ කතාවත් එක්ක ලස්සන කතාවක් තියෙනවා කියන්න මේ එක්තරා පොලිස් නිලධාරි මහත්මයෙක් මම නම කියන්නේ මගේ හොඳ හිතුවතේ දවසක් පාරේ ඉන්නවා මම දරුවෝ දෙන්නත් එක්ක ඉස්කෝලේ එනවා. ඉස්කෝලේ එනකොට පොඩි දෙන්නට ඇත්තටම හෙල්මට් තිබුණේ නැහැ. ඒකට නිලධාරි මහත්තයෙක් ඉන්න ඇති මම එතනින් එන එක වැරදි මම බයිසිකලේ නවත්තලා දරුවෝ දෙන්නත් බස් පස්සගෙන පයින් ආවා ඒ අය පහු කරගෙන. යනකොට මම ගියා ඉස්කෝලේ මහත්තයා මොකද මම ගොන්නේ මහත්තයා මේ බයිසිකලේ මම ඇත්තම කිව්වම මෙහෙම මේ හෙල්මට් තිබුණේ නැහැ ඒ නිසා මම මාත් එක්ක කතා කරන ගමන් කියනවා ඉස්කෝලේ මහත්තයෝ දැන් බලන්න අපේ දරුවෝ පන්ති ඉස්කෝලේ ආවා. ඉස්කෝලේ උගන්වන ගෙදර වැඩද. අපි දන්නේ ඕක කරන්න. අපිට වෙලාවක් නැත්තේ. ඉතින් මේ අපි පන්ති වලට යනවා උපකාරක පන්ති. ඒ වගේ ගෙදර වැඩ දෙනවා. ඒ පාරේ වෙන ළමයි කියනවා අනේ තාත්තේ මේ අම්මේ පන්තියේදී වැඩක් කරගන්න බැහැ. ඒ පාර අපි තවත් පන්තියකට යනවා. දැන් පන්ති වලකුත් නැහැ. වැඩ ඉවරෙකුත් නැහැ. මොකක්ද ඉස්කෝලේ මහත්තයෝ මේකට කරන්නේ කියලා. මට එදා අර ටික පයින් යනකොට මට කල්පනා වුණා මම පටන් ගන්න ඕනේ මේ වගේ. එතකොට මම පන්තිය කරගෙන යනවා ඇත්තටම. ඒ වගේ අයටත් මේ වගේ දැන් කාර්ය බහුල එහෙම නැත්නම් අපි කියමුකෝ ලිවීමේ කිය සාක්ෂරතාවය නැති දෙමව්පියෝගේ දරුවන්ට ගෙදර වැඩ කරලා දෙන පන්තියක්. එහෙම දැන් මම හවස 5 ඉඳලා 7 වෙනකම් පන්තිය පටන් ගත්තේ. ඒකේ කරන්නේ දැන් 6 7 8 පන්ති ඕන පන්තික දරුවෙක් ඉන්නවා. ආපස්සේ යාලට මම දැන් අපි කියමු සමහර ඒවා මම දන්නේ නැතිව දිනන මහත්තයා ඇත්තටම. එතකොට අපි ඉංග්‍රීසි කියලා දැන් වහන්ත මහත්තයා මම වහන්ත මහත්තයා කියන්නේ ඇත්තටම මගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ සුපර් සීනියර් හිටපු අයියා කෙනෙක්. දැන් හොඳ ඉංග්‍රීසි පිළිබඳ මේ ප්‍රවීණ ගුරුවරයෙක්. දැන් මේ වගේ කෙනෙක්ගෙන් මට ඉංග්‍රීසි ප්‍රශ්නයක් වුණා මම දන්නේ නැති අතට මම කතා කළා මේකට උත්තරේ සපයන්නේ කොහොමද? මේක මේ අපි ගානක් නම් මේක හදන්නේ කොහොමද? ඊට පස්සේ දැන් අපිට නවීන තාක්ෂණය තියෙනවනේ. වීඩියෝ වලින් මේක හදලා පෙන්නනවා. ඊට පස්සේ මම මේක කියලා දෙනවා. එහෙම නොදන්න දෙයක් වුණා. නැත්නම් සිංහල ඉතිහාසය, භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපන මේ වගේ දේවල් මම බොහොම කැමැත්තෙන් ළමයින්ට කියලා දෙනවා. ඊට වඩා වුණ විශේෂත්වය මගේ නම් පන්තියක හැම ළමයෙකුටම අනිවාර්යයෙන්ම හිමි වෙනවා කිරිටි එකක් සහ ඉස්සරන ප්ලේන් ටිකක් දුන්නේ බිස්කට් එකක්. දැන් ඒකත් කේක් කෑල්ලක් සහ කිසිදු විදියක්. ඒ කියන්නේ දැන් ඔබ දැන් මේ අධ්‍යාපන ආයතනයේ තක්ෂිලා අධ්‍යාපන ආයතනයේ ආරම්භ කරලා විශේෂයෙන් මේක මොනිලේ ලබා දෙන අධ්‍යාපන අධ්‍යාපනයට අමතරව ආහාර, ආරක්ෂා, ආදරය මේ හැම දෙයක්ම මේ අධ්‍යාපන ආයතනයේ තියෙනවා. මෙතුමාගේ දයාබර පිළිද ඒ මම හිතන්නේ ගුරුවරියක් නෑ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඔව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කරන්නේ ඒ වුණාට එතුමිය පෙරදින විශ්වවිද්‍යාලයේ ඉතාම ප්‍රබල සහයෝගයක් ලබනවා. මේ දෙදෙනාගේ මේ සහයෝගය මේ කරන අධ්‍යාපන කාර්යය මම ඔබෙන් අහනවා. දැන් මේක මේ ආරම්භ කරේ කවදාද? ඒ වගේම මේ තියෙන වර්තමාන තත්ත්වය දැන් ඔබ ඉන්නේ කොතනද කියන කාරණා. ඇත්තටම මේක මම මෙතෙන්ට මේ ප්‍රශ්නේ එනකම් මම පොඩ්ඩක් මේ නොයසලිවත් විදියටම වාසිය මොකද මේක පටන් ගත්ත එක දරුවෙක් ඇත්තටම දැන් මේ දරුවෝ ඉන්නේ 9 ශ්‍රේණියේ දෙන්නේ ඒ දෙන්න අවස්ථා දෙකකදී ආවේ කියන්නේ එක දවසේ නෙමෙයි ඒ දෙන්න චුට්ටක් විශේෂ තියෙන දරුවෝ කියන දඟ කරන දරුවෝ දෙන විශේෂ කියන මම අයින් කරගත්තා මේ දඟ දරුවෝ දෙන්නේ දෙන්න එකට තියන්න බෑ ඒ හින්දා දෙන්නට වෙන වෙනම ඉගෙනගන්න. එතකොට ඒක ටික කාලයක් ඊළඟ අවුරුද්දේ දැන් 8 ශ්‍රේණියේ ඉන්න මගේ පුතා ශිෂ්‍යත්වයට ගියා. එතකොට ඒ පුතා එක්ක තව දරුවෝ දෙන්නෙක් එකතු කරගෙන මම පටන් ගත්තා ගෙදර ඔය පන්තිය මුලින් මේ කියන්නේ මගේ පුතාට පළවෙනි ශිෂ්‍යයා
ඊළඟට තව දරුවෝ දෙන්නෙක් එකතු වුණා. ඒ තුන් දෙනාම ශිෂ්‍යත්වයට සමත් වුණා. ඊළඟ අවුරුද්දේ මගේ දුව කියන්නේ දුව පුතා දෙන එකලඟ අවුරුද්දේ දුව හිටියා. දුවටත් ඒ පාර දැන් අර පුතාට 6 පන්තියට උගන්වන ගමන් මෙයාට 5 පන්තියට ගියා. එයාගේ යාළුවෝ එහෙම එකතු කරගෙන එහෙම ක්‍රමක්‍රමයෙන් කියන්නේ මේක යම්කිසි මට්ටමකට දියුණුනා. ඊට පස්සේ එක සැරේටම මට ඇත්තටම මේ පාසල් කාලය තුල අපිට කරන්න පුළුවන් දේවල් ළමයි බෙදලා පන්තිය තුල ගන්නන්න බෑ. මගේ හිටියා ළමයි කීප දෙනෙක් ඇත්තට මේ කට්ටියට වැඩ කරගෙන යන්න ටිකක් දුර්වලතා තියෙනවා. මට අර මං කිව්වා අරන් ගිහින් ඉනෝ එතකොට. ඒ කියන්නේ මම නිතරම කල්පනා කරන දේක් තමයි මම කවදා හරි වයසට යනවා. වයස මම පෙන්ෂන් යනවා. පෙන්ෂන් වල මම ඉන්නවා ගෙදර කොහේ හරි වාඩි වෙලා ඉන්නකොට අර මම උගන්වපු දරුවෝ පාරේ යනවා. එහෙනම් මම පාරේට හමු වෙනවා. මට කවදාකවත් හිතෙන්න බෑ. මම ඉන්න තැන මට හිතෙන්න බෑ මේ දරුවට මම තව ටිකක් මහන්සි වෙලා ඉගෙනුවා නම් අද මෙතන නෑ මම මගේ අතින් එදා වැරද්දක් වුණා කියන හිතන්න මම කැමති නෑ. ඒ කියන්නේ මම උත්සාහ කරන්නෙම මෙතනින් දරුවෝ පරිම සාධාරණයක් කරන්න. එතකොට ළමයි ජීවිතෙකට වැඩ කිරීම අපහසුතාව දෙනකොට මම දෙමව්පියොත් එක්ක කතා කරලා ඉස්කෝලෙන් පස්සේ ගෙදරට ගිහින් දවසට පැය 3ක් වෙන සතිය දවස් 5ම ඉගෙනුවා. ඊට පස්සේ මේ නිවාඩු කාලේ මුලින්ම මේ සම්බන්ධ වුණේ. ඊට පස්සේ එහෙම මේ කරගෙන යද්දී දවස් 2-3ක් යනකොට අපේ මගේ බිරිඳ කියනවා දරුවන්ට එහෙම මේ ඉන්න අමාරුයි නේ. පැය 3ක් අපි තේ එකක් නෙමෙයි. උන්චි පවුනේ එහෙම කියලා. අපි පටන් ගත්තේ ගෙදරට ගෙනල්ලා තිබිච්ච බිස්කට් එක ඉතුරු ටික දරුවන්ට දීලා ඒකට ළමයි 12 දෙනා එතන ඇත්තටම හිටියේ. තේ එකක් දීලා පළවෙනි දවසේ පටන් ගත්තේ. දෙවෙනි දවසේ සමහරලාට මේ අපි තේක විතරයි අදටත් තේකට මේ මොකද දෙන්න දෙයක් නෑ. ඔව් අපි මේ දෙමව්පිය බිස්කට් අරගෙන පටන් ගත්තා මාරුවට එහෙම ගෙනාව නැත්තම් දෙයකට තේ. මේක යහපත් හෝ වෙනවා. ඔව්. ඊට පස්සේ දිගට මේක පවත්වගෙන ගියා. මම දැන් මේ අද වෙනකොට හැබැයි පන්ති එහෙම ඊට පස්සේ වෙනත් දෙමව්පිය වෙලා අපේ දරුවෝ කියන්න අනේතර අපේ දරුවෝ කියන්න කියලා එහෙම කොහොමද ළමයි 120ක් විතර වෙනකම් පන්ති සියලුගෙම එකතුව ඒ කියන්නේ හැම පන්තියෙම මේක දිනුනා. ඉතින් කොරෝනා ප්‍රශ්නය ඊට පස්සේ ඒකේ පොඩි බලපෑමක් වුණා. මේ හැම දරුවෙකුටම දත්ත මහත්තයා ඊළඟ අවුරුද්දට අවශ්‍ය පොත් සෙට් එක නොමිලේ ලබා දුන්න එකට මට උපකාර කරා මම මේ නම කියන්නම ඕන සිරිල් විදානපතිස්ස මහත්මයා නෙට්වර්ක් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් අධිපතිතුමා ඕපාත්මගේ ඥාතිවරයෙක් එතුමාගේ බිරිඳ නාලිනී සේනානායක මහත්මිය ඒ වගේම සරත් මාදුගඩේ මහත්මයා ඒ කට්ටිය මට උදව් කරා. එතකොට මේ දැන් ජනතාවට තේරෙනවා මම වෙනස් දෙයක් කරගෙන යනවා. ඔය අතරේ මේ මට අවශ්‍ය වුණා තාරකා විද්‍යා සංගමයක් පටන් ගන්න. මොකද මේ තාරකා විද්‍යාව සම්බන්ධව මේ දැන් ඔබේ දැන් ඒ කියන්නේ විෂය පද්ධතිය ටිකක් සංකීර්ණ. ඔව්. එතකොට මේ මම අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහුව අවස්ථාවක ඉතින් ඉස්සරහ මම දැක්කා විවිධ විදිහේ මේ දුරේක්ෂ තියෙනවා. ඉතින් මං ගාවේ ඒ වෙලාවේ මේ ඒ ගන්න මුදල් තිබුණේ නැහැ. නමුත් මම සාමාන්‍ය මට්ටමේ එකක් මගේ ණය කාඩ් පතේ මිලදී අරගෙන ආවා. ඇවිල්ලා මම ඒක දැක්ක වෙලේ ඉඳලා මට හිතෙන්නෙම මට මේ තාරකා විද්‍යා සංගමයක් පටන් අරන් මේ තාක්ෂණයේ මේ දැනුම ළමයින්ට දෙන්න. මම ඒ සාප්පු ඇතුළට ගිහිල්ලා මහත්යත් එක්ක කතා කළා. ඒ ගැන අද පොඩි හැඳින්වීමක් එයාගෙන් ලබාගෙන ආවා. ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ මට මගේ කැම්පස් එකේ සමාන්තර මේ අවුරුද්දේ සමකාලීන යෙහෙලියක් කතා කරනවා මේ මොකද හේතුව මේ අවස්ථාව වෙනකොට මං ගැන රූපවාහිනී පෞද්ගලික නාලිකාවක අත්නායකයන් හේරත් මහත්මයා මං ගැන විස්තරයක් කළේ පන්තිය ගැන. ඊට පස්සේ දින වෙන පත්‍රේ යම් කිසි විස්තරයක් කියලා දැන් ටික දෙනෙක් මේ පත්‍ර බලපු ඒ නාලිකාව බලපු අය මං ගැන දන්නවා. එතකොට විශ්වවිද්‍යාලේ මං ගැන හඳුනගෙන හිටියයි දැක්කන් පස්සේ කතා කරනවා. කතා කළා ඔයාලට මොකක්ද ඕන? මම එතකොටම කිව්වා නම් මේ මට පුළුවන් කමින්නේ ටෙලස්කෝප් එක අරන් දෙන්න. ඊට පස්සේ කොළඹට එන්න කියලා ඊට පස්සේ එන්නම මම දැන් රුපියල් 49930ක් වගේ ගානක් වුණා ඒක. මට ඒක අරගෙන දුන්නා. ඒ කියන්නේ දැන් මේ තාරකා විද්‍යා සංගමය කියලා කියන්නේ කිසියම් තැනක බුද්ධි අංකුර. ඒ කියන්නේ අපේ ලංකාවේ
ගගනගාමී නොයා හදන්න මේ ගම්බි මට්ටමේ ඉන්න පුංචි දරුවෝන්ගේ ඇහැ නේද දියුණුවක් කරන්නේ. අනිවාර්යයෙන්. ඒකටත් මහත්මයාට මම යම් කිසි දෙයක් කියන්න ඕන. මම දැක්කා එක ගෙදරක පුංචි දරුවෙක් එකතු කරලා තියෙනවා මේ විජය පත්‍රයේ ගියපු තාරකා විද්‍යාව සම්බන්ධ පොත්. ඒක CR පොත්වල අලවලා අඩි 1.5කට වඩා උසයි. ඉතින් මම කල්පනා කරා දැන් මේ වගේ කරන අය තව ඉන්නවා. මගේ පොඩි පුතත් ඔය වගේ සම්බන්ධ දේවල් කතා කරනවා, එහෙම කරනවා. ඊට පස්සේ මම තවත් ගුරුවරයෙක්ගේම දරුවෙක් එයා ගාව තියෙනවා මේ තාරකා විද්‍යාව, අභ්‍යවකාශය පිළිබඳ ගොඩාක් පොත්පත්. එතකොට මේ මම කල්පනා දැන් මේ වගේ දැන් මේ 3 දෙනෙක් මම හොයාගත්ත කිලෝමීටර් දෙකක් වගේ ඇතුළත. තව ඉන්න පුළුවන් දැයි. ඒකට ඒකට අවස්ථාවක් දෙන්න. ওই සංගමයේ පටන් ගත්ත එතුමිය නයනා ප්‍රියංගනී මෙනවිය මම ඉතා ගෞරවයෙන් මතක් කරන්නේ මට මේ සංගමයේ පිහිටවන දවසේ ලංකාවේ ප්‍රධාන තාරකා විද්‍යාඥයා අනුරති පෙරේරා මහත්මයාව සම්බන්ධ කරලා දේශනය සඳහා එක්කන් ඇවිල්ලා සියලුම දේවල් කරලා දුන්නා මේ සංගමය ආරම්භ කරන්න. ඇත්තටම මේ නලින්ද ප්‍රදීප් දයාරත්න මම හිතන්නේ මේ දයාබර ගුරුවරයා අපට කියන්නේ මේ පුංචි දරුවන්ගේ ජීවිත හදන්න පුළුවන්. අපි සමහර දේවල් දොස් කියලා විවේචනය කළා බැහැ කියලා පැත්තකට විසි කරන දරුවෝ මේ හදන්නේ දයාබර ගුරුවරයෙක් මේ හදන්නේ ඒ දරුවන්ගේ ජීවිත සිහින සුන්දර කරා. ඉතින් ජීවිත සිහින වැඩසටහන විශ්ේ යන්නේ අර දෙකේ නාලිකාවේ සුන්දර වැඩසටහනක් අපි කෙටි විවේකයට යන්න ඕන. ඔබේ අදහස් අපට කියන්නේ හරිදේශී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර මීගොඩ මාලිගයේ උරුමහල ලබුව ගාල්ල දුරකථන 067යි 321යි 3966 කෙටි විවේකයට. ඔබ නැවතත් සම්බන්ධ වෙන්නේ හරිදේශී රූපවාහිනී ජීවිත සිහින වැඩසටහන. ඉතින් මේ සිහින සුන්දර කරගන්න අපිට එක්ක සම්බන්ධ වෙන්නේ ගාල්ල මිල්ලව ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යවරයා ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ විශේෂ වේදික උපාධිකාරියා. ඔහු ආචාර්යවරයෙක් අකුරැස් ඕපාත තක්ෂිල අධ්‍යාපන කේන්ද්‍රයේ නිර්මාණවරයා නලින්ද ප්‍රදීප් දයාරත්න ගුරු මහත්මයා. ඉතින් මම මෙහෙම කියන්නේ මේ හේතුව පෙරදින ගුරුකුලේ අපේ සරසවියන් අපේ කනිෂ්ඨ සහෝදරයෙක් වීමම මට සතුටක් වෙනවා. ඒ නිසා මම ඔහුට විශේෂයෙන් හිතමු ගමන් මම නලින්ද මල්ලි කියනවා. නලින්ද ගුරුතුමා කියනවා. ඒ මගේ සංවේදීකම මගේ ආදරය. ඉතින් අපි කතා කරගෙන ආවේ ඔහුගේ ජීවිත සීන පිළිබඳව. ඔහු තමන්ගේ ශ්‍රමය, ධනය, කාලය සියල්ලම නොමිලේ ගමේ ඉන්න දුෂ්කර දරුවන්ට දෙන. ඒ වගේම ඉගෙන ගන්න හැකියාව නැති දරුවන් මේ සියල්ලම අඳුරගෙන ඔහු තමන්ගේ ජීවිතේම සුන්දර කරනවා. ළමයින්ගේ ජීවිතය සුන්දර කරනවා. ජීවිතේම කැප කරනවා. ළමයින්ගේ ජීවිතය සුන්දර කරනවා. ඉතින් අපි කතා කරගෙන ආවේ නලින්ද ගුරුතුමනි ඔබ මේ කුඹුර අස්වද්ද ඔබ තමයි ප්‍රධාන ගෝවි මහත්මයා. ඉතින් කුඹුරක් ඉබේ පැහෙන්නේ ඒකට අවශ්‍ය කරන පරිසර සාධක ටික ඕන. ඔබේ මේ තක්ෂිලා අධ්‍යාපන කේන්ද්‍රය ඇති කරන්න ඔබට මේ ශක්තිය දුන්නු තව පිරිසක් ඇති. හේතුව ඔබ නම් කිව්ව අයට තව පිරිසක් ඇති. ඕන් පොඩක් මතක් කරගමු. අනිවාර්යයෙන්ම මේ දැන් මම එක අවස්ථාවක මම අසරණ වෙනවා ඇත්තටම මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක මගේ පන්ති කරගෙන යන්න අපහසු වෙනවා. ඒ අවස්ථාවේ මට නිතර කතා කරන මගේ විශ්වවිද්‍යාලයේ මගේ ජූනියර් බැච් එකේ සහෝදරියක් ඉන්නවා සිතාරි තිලකරත්න. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියක්. එතකොට මනෝවිද්‍යාංශයේ එයා කතා කරන ගමන් දවසක් මට කිව්වා මේ අයියේ දැන් කොහොමද ක්ලාස් කරගෙන යන්නේ? මම කොහොම කරන්න විදියක් නැහැ නංගි. ඒ පාර මේ අහුවාට මොකද්ද තියෙන අපහසුතාවය? මොකද ළමයි ටික දෙනෙකුට හරි උගන්වන්න පුළුවන් හැමෝටම නෙතුණත් දැන් කියන්නේ පහසුකම් තියෙන ටික දෙනාට හරි කරන්න පුළුවන් මේ අන්තර්ජාල පහසුකම් සහ මේ ලැප්ටොප් පරිගණකයක් එහෙම නැත්නම් හොඳ ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබුණා නම් එහෙම කියලා මේ ඒ කතා කරා පමණයි 1,10,000ක් ගාන කියන්න ඕන නැත්නම් ඒක අගයක් නෑ. දවස් දෙකක් ඇතුළත ලැප්ටොප් එකක් අරගෙන එවුවා මට. ඊට පස්සේ ඔබතුමාගේ බොහෝම හිතවත් යහළුවෙක් ඔබතුමාගේ කණ්ඩායමේ පෙරාජ විශ්වවිද්‍යාලයේ තුසිත නීගස්කුඹුර සහෝදරයා. එතුමා අරන් එවුවා රවුටරයක් සහ
ඒ පහසුකම් ලබා ගන්න කියන්නේ අවශ්‍ය මුදලුත් එක්ක ඒ කියන්නේ අන්තර්ජාල පහසුකම් ලබා ගන්න. ඒ පාර එතනින් පටන් අරගෙන මම දැන් මුලින්ම ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තේ. ඒ කියන්නේ මට මතක් වෙනවා නලින්ද මුතුමනි මේ අර සිග්නල් හොයාගෙන මේ තාම කඳු උඩ නැගගෙන මම දැක්ක රූපාණී ප්‍රවෘත්තිවල සිග්නල් හොයාගෙන ළමයි ගිහිල්ලා අර ඔන්ලයින් ක්ලාසස් වල සමහර විට සිග්නල් නැතුව මේ ගස් උඩ පරණ ගෙවල් උඩ කඳු උඩ ළමයි දුෂ්කර ගම්මානවල ඕක කිව්වේ අපිට මේක කරගෙන යන්න කවුරු හරි සමාගමකින් හරි මේ සිග්නල් මේ සංඥා ටික ලැබෙනවා නම් අපිට හරි වටිනවා කියලා. මට ඒක මතක් වුණා ඔබේ කතාව කියන්නේ. ඇත්තටම දැන් ওই ප්‍රශ්නෙට අපිත් මුහුණ දුන්නා. එතකොට දැන් මේ කොරෝනා ප්‍රශ්නය තුල වුවත් මේ සාමාන්‍යයෙන් ගමේ අය සංචාරන සීමා පනවලා තියෙද්දි ඒ කියන්නේ සංචාරණය අඩු කරලා තියෙද්දි එතකොට මේ ගමේ ගෙවල් වල අතරේ හුවමාරු කරන්න පුළුවන් තැන්වල දරුවෝ එක දුරකථනයකට කීප දෙනෙක් සම්බන්ධ කරවලා ඊට පස්සේ මම ගෙදර ඉඳන් පාඩම කරනවා ළමයි ඒ කීප දෙනෙක් සමහර ගෙවල් වල සමහරුන්ට පහසුකම් තිබුණා සමහරුන්ට තිබුණේ නැහැ අදටත් නැහැ සම්බන්ධ වුණා එහෙම කාලයක් කරගෙන ගියා. එතකොට කාලයක් කරගෙන ගියා මේ ඒ අවස්ථාව ඇත්තටම මට ලබා දුන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ওই සහෝදර සහෝදරයෝ. ඒ වගේමයි දැන් මේකට සතියකට එක සැරයක් දෙසරයක් නැත්නම් සමහරවිට සතියට තුන් සැරයක් පැකේජ් එක දාන්න සිද්ධ වෙනවා. ඒවට මුදලින් උපකාර කරා අපේ තුසිත සහෝදරයා ඌවෙල්ලස්ස මේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මගේ සමාන්තර කණ්ඩායම මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ වගේ සහෝදර සහෝදරියෝ විශාල ප්‍රමාණයක් මට උදව් කරලා තියෙනවා මේ කටයුත්ත පවත්වාගෙන. ඒ වගේමයි මම විශේෂයෙන්ම මතක කරනවා මගේ ගමේ මගේ හිතවත් ගමේ ඒ කියන්නේ සුබපතන් ප්‍රමාණයක් තියෙනවා. ඔව් ගමේ වැඩිහිටියෝ මට සෑහෙන දායකත්වයක් සලසලා දෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න කොරියාවේ සිට වාසල තිලක් කියලා මහත්මයෙක් පහුගිය දවසක මට කතා කරලා කිව්වා සර් ඔබතුමා ඔය දෙන මේ ප්ලේන් එක අපි ටී එකක් කරමු. බිස්කට් එක කේක් කෑල්ලක් කරමු කියලා මේ මට කිරිපිටි සහ ඒ කියන්නේ කේක් ඒව ලබා ගන්න අවශ්‍ය මාසයකට අවශ්‍ය මුදල් ලබා දුන්නා. ඒ වගේමයි දැන් මම ඉදිරියේදී ලබන සතියේ පටන් ගන්න ඉන්නවා පුස්තකාලයක්. තක්ෂිලා පුස්තකාලය කියලා මේ වෙනකොට ඒකට ඒකත් ඇත්තට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මගේ ජ්‍යෙෂ්ඨ සහෝදරියක් ඔබතුමාගේ ජූනියර් නැගණියක් ඇය කැනඩාවේ වාසය කරන්නේ ඒ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් පුරාවිද්‍යාව සම්බන්ධව නිරෝෂණී රත්නායක මහත්මිය එතුමිය මට සම්බන්ධ කරලා දුන්න සුමනා විජේරත්න කියලා මහත්මියක් එතුමිය ඇත්තටම ලේඛිකාවක් මේ පහුගිය දවස්වල එළිදක් වුණු කතා කරන මහවැව කියන පොතේ කර්තෘවරිය එතුමිය ලබා දුන්න පොත් ගබඩා කරගන්න අල්මාරියක් ඊට පස්සේ ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි ජයන්ත වික්‍රමසිංහ මහත්මයා දැනට සැපෑලි පොත් ටික තියෙන විශාල පොත් ප්‍රමාණයක් එවලා තියෙනවා. ඊළඟට කාම්බෝජී පදිංචි චන්දන ප්‍රභාත් හේවගේ මහත්මයා ඒ වගේම නදීන් විතානගේ මහත්මිය අමාලි ඇහැලිගොඩ බණ්ඩාරලෑව ඇහැලිගොඩ මහත්මයාගේ ආදරණීය දියණිය ඒ වගේ විශාල පිරිසක් දැන් මේකට මේ මට ඇත්තටම උදව් උපකාර කියන්නේ ඔබට ඇත්තටම අපිට සතුටුයි කියන්නේ ඔබ තනි නෑ ඔබ දෙකලා නෑ. ඔව් මටත් ඒකට සතුටුයි බහත් මහත්මයා මේ මොකද මේ ඉස්සෙල්ලා මට ඇත්තටම මම යම් අවස්ථාවල පොඩි මානසික වැටීම් තිබුණා නිකන් මේක මේ දැන් පටන් ගත්තා කොහොම හරි මම කරගෙන යන්න ඕන මේකට කවුරු හරි එහෙම මේ නිකන් මොනවා හරි වචනකින් හරි සහයෝගයක් දෙයිද කියලා. ඇත්තටම දැන් මේ ආඩම්බර වෙනව නෙමෙයි අවංකවම සතුටු වෙනකොට මම දැනුත් කියන්නේ මම අද මෙහෙම හිටියට හෙට මම මොන තත්වයකටපත් වෙයිද කියලා කියන්න බෑ. කියන්න ඇත්තට සිද්ධියම අමාරුයි. එතකොට මේ ඕනෑම දෙයක් විඳ දරා ගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. මම උත්සාහ කරන්නේ හැබැයි මේ පවතින තත්වයෙන් ඉදිරියට තල්ලු වෙන මිසක් දැනටත් එහෙම ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ අපි නොහිතපු දෙයක් කොරෝනා රෝගය ඒකත් එක්ක ඇත්තටම පොඩි විශාල මේ පසුබෑමක් ඇති වෙලා තියෙනවා. ඔන්න අපේ සාකච්ඡාව ඉස්සරහට යන්න සූදානම්. එතුමා තාම පැහැදිලි කරා
මේ ඒ කියන්නේ හොඳ දෙයක් කරනවා යහපත් දෙයක් කරනවා නම් ඒ යහපත් කරන කෙනා තනි වෙන්නේ. දැන් වෙලාවක හිතන ඇත්තටම මම තනියද කියලා. හැබැයි මේ අපේ සංස්කෘතිය එහෙම තමයි ඉඳින්නේ. ඔබ හොඳ දෙයක් කරන්න යහපත් දෙයක් කරන්න ඔබ තනි නෑ. ඔබට නොපෙනුනාට ඕන් ඔබත් එක්ක ඉන්නේ. සමහර විට දෙන්නේ එක්කෙනෙක් දෙන්නේ ඔබ විවේචනය කරන්න පුළුවන්. කකුලෙන් අදින්නත් පුළුවන්. හැබැයි ඒක නෙමෙයි වැදගත්. ඒ වගේ අවස්ථාවක ඔබ සුරකින්න ගොඩක්. මේ නලින්ද මහත්මයාගේ මේ කතාව අපි ජීවිත සිහිනයකට දෙන්නේ ඒකයි. එතුමත් එක්ක තව විනාඩි කිහිපයක් තියෙනවා මම කැමති ඔබ ඉන්න තැන ගැන අපට සතුටුයි. අපි හරිද TV ඒකයි ඔබට සුබවතන්නේ. මේ සුබවතන ගමන් මම ඔබෙන් අහනවා මේ ඉදිරියට යාදී ඔබේ සිහින හැමතිස්සෙම මෝරනවා විශාල වෙනවා අලුත් වෙනවා වර්ණවත් වෙනවා පාට වෙනවා. මේ සිහින පාට වෙද්දී ළමයිගේ ජීවිත සිහින පාට වෙනවා. ඔබට මම හිතුවත් ඔබ ළඟ තියෙන ශක්තිය මෙච්චරද තියෙන්නේ. අපි ශාදුවත පරීක්ෂණයක් කරන්නේ. ඔබ ළඟ තියෙන ශක්තිය මෙච්චරද තියෙන්නේ. නෑ ඇත්තටම මගේ ශක්තිය මම පාවිච්චි කරපු ප්‍රමාණයට වඩා තව 100,000 ගුණයක් මා තුළ තියෙනවා කියන විශ්වාසය මට තියෙනවා. ඇත්තටම මේ ඒ වගේමයි මම මෙතෙන්දි මතක් කළ යුතුම දෙයක් තියෙනවා. මේ ශාදුවත කියන කේදීම තමයි කතා කරන්නේ. මොකද මේ අවස්ථාවන් නිර්මාණය වෙන්න මේ වගේ අවස්ථා නිර්මාණය වෙන මට ජාත්‍යන්තර නාලිකාවක සහයෝගය ලැබුණා. ඒ කියන්නේ ඔබට අවස්ථාවන් හිමි වෙනවා. ඒක මම හොයාගෙන ආවේ මම කලින් දැන ඇඳගෙන ඉඳලා නෙමෙයි. නමුත් එතනින් පස්සේ ඇත්තටම මට මේ ලෝකෙම විවෘත වුණා. දැන් අවස්ථා ගොඩාක් ලැබිලා තියෙනවා. ඊට පස්සේ මගේ ශක්තියින් හඳුනගෙන මට උදව් කරන පිරිසක් ඉන්න දැන් මේ මෙතෙන්දි කියන්න ඕන තව එකක් ගාමිණී නන්ද ගුණවර්ධන කියලා ඊරාදෙණිය විශ්වවිද්‍යාලේ මම ඉපදිච්ච අවුරුද්දේ පාස් අවුට් වෙච්ච විශ්වවිද්‍යාලයට ඇතුල් වෙච්ච මහත්මියක් ඔව් විද්‍යාර්ථී මට කතා කරලා අහනවා මේ ජාත්‍යන්තර ප්‍රවෘත්තිය දැකලා ඔබට මොනවද අවශ්‍ය කරන්නේ මම කිව්වා මේ එතකොට දැන් මේ පොඩි ළමයින්ට මට අවශ්‍ය කරලා තියෙන මයික්‍රොස්කෝප් එකක් කියන්නේ අන්වීක්ෂයක් මේ දරුවන්ට යම් දේවල් කියලා දෙද්දී ඒකේ හැබැයි පෙන්වන්න දැන් කිව්වට වැඩක් නැහැ මහත් ඒක පෙන්වන්න ඕනේ. හැබැයි දෙන්න ඔබ විද්‍යා ගුරුවරයෙක් නෙමෙයි. ඔබ සිංහල ගුරුවරයෙක්. මේ හපංකම් කොහොමද කරන්නේ? ඔව් නමුත් මෙහෙම මම කියුවේ මම තාක්ෂණයේ පස්සේ යනවා. අලුත් දේවල් ඉගෙන ගන්නවා. මම පටන් ගත්තේ මෙතනින් මම ඉන්නේ මේ වෙනස් වෙන තාක්ෂණයත් එක්ක. ඒ කියන්නේ ඔබ එක සීමාවකට විශේෂිත සීමා වෙන්න කැමති නැහැ. අනිවාර්යයෙන්ම නෑ. මේකට මම හොඳ උදාහරණයක් නිකන් මට අද බස් එකේදී මතක් වුණා. ඒකත් මෙතෙන්ට ගැලපෙනවා මෙතන කියන්න ඕනේ. අපි දැන් කණ්ඩායම් තුනක් ඉන්න ගුරුවරයා, ළමයා සහ දෙමව්පියෝ. ළමයා කියන්නේ හරියට ස්මාර්ට් ජංගම දුරකථනයක් වගේ. එතකොට දෙමව්පියෝ කියන්නේ ඒකේ data, ගුරුවරයා කියන්නේ network එක නැත්තම් ජාලය. දැන් බලනවත් මහත්තයා ජංගම දුරකථනයට network එක. එතකොට ගුරුවරයානේ 2G වෙන්නත් පුළුවන්, 3G වෙන්නත් පුළුවන්, 4G වෙන්නත් පුළුවන්. ආවර්තන කලාපයෙන් බැහැර වෙන්නත් පුළුවන්. ඒ වගේමයි data අපි 4G වුණාට වැඩක් නැහැ සිග්නල් එක data නැත්තම් ජංගම දුරකථනයට ඒක ගමන් කරන්නේ නැහැ. ඒ වගේමයි ජංගම දුරකථනය කියන්නේ මේ සිග්නල් එක ගන්න පහසුකම තියෙන දුරකථනයක් වෙන්න ඕනේ නේද? එතකොට මේ කියන්නේ මේ නවීන මම මේ නවීන පන්නේ උදාහරණයක් උපහරණයක් ඉදිරිපත් කරන්නේ මේ නවීන දේවල් එක්ක අපිට වඩා දැන් ඇත්තටම පොඩි දරුවෙකුට ෆෝන් එකක් දුන්නොත් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි එයාලට මඟ පෙන්වන්න අපි දැනගෙන හිටියේ නැත්තම් එයා ඒක වැරදි මාර්ගවල ගමන් කරනවා. මොකද දන්නේ නැහැ. දෙමව්පියෝ දන්නේ නැහැ. මොකද්ද ඔය කරන්නේ නැහැ. ඉතින් මම කියන්නේ අපි මේ නවීන තාක්ෂණික දේවල් ඉගෙනගෙන හිටියොත් අපි 4G 5G වෙන්න ඕන ගුරුවරයා. එතකොට ළමයාට අවශ්‍ය කරන දේ ළඟා කරවන්න පුළුවන් ඉතාම පහසුයි. මට පුදුම වෙන්නේ නලින්ද ප්‍රගීත් දයාරත්න ගුරුතුමා මේ කරන වික්‍රමය. එතුමාගේ උදාහරණ අපිට ඇත්තටම මේ ගුරුවරු විදියට අපිට වෙලාවක හිතෙනවා මෙහෙම. අපි 4G නෝනු. එහෙම නැත්නම් ආවරණ කලාපයෙන් බැහැරවන්න හිටියොත් එතුමාගේ වචන මම ගත්තේ. ආවරණ කලාපයෙන් බැහැරව හිටියොත් ඇත්තටම දරුවන්ගේ ජීවිත සිහින නැති. අපි ඒ නිසා අපි යාවත් කාලෙක වෙන්න වෙනවා.
මම එතුමාගේ මේ යාවත් කාලේ නිම ගැන ආඩම්බරයි. ඒ වගේම මම ඔබගේ ශක්තිය නොයවදි කරගත්තේ. ඔබගේ දුර්වලතා එහෙම තිබුණාද? කලින් බිඳ වැටුණාද මේ ආයතන? යම් තැන්වල Tamanටම තේරුණා මම මේක වෙනස් කරගන්න ඕනේ. අපි ඊගෙන විරුද්ධව කතා කරන නිසායි මම ඔබෙන් අහන්නේ. ඔබට දුර්වලතා තිබුණේම නැද්ද? ඔව් ඇත්තටම මේකත් දුර්වලතාවය ගැන කියද්දී යන්න ඕන අපේ අධ්‍යක්ෂකතුමා මුලින් අර සඳහන් කරපු වචනයටම යන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රධාන දුර්වලතාවය තමයි අපි මේ කරන දේ දෙමව්පියන්ට වටහලා දෙන්න තියෙන අපහසුතාවය. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ආකල්පමය වෙනසක් ඇතිවෙන තුරු මේ අපි කොච්චර හොඳ දේවල් කරත් දෙමව්පියෝ ඒක ගැන මේ ඇල්මක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ. දැන් මම වැඩසටහන කරන්නේ වසන්ත මහත්තයා ඇත්තටම දෙමව්පියන්ට උගන්වන්නේ දෙමව්පියන්ට. දැන් ඊළඟ වැඩසටහන තියෙනවා අපේ ඔබතුමාගේ සීනියර් බැච් එකේ හිටපු අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාල සහෝදරයෙක් ඉන්නේ දෙමව්පියෝ දැනුවත් කරන වැඩසටහන. ඉදිරියට ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන කීපයක් තියෙනවා. ඊළඟට සමස්ත දරුවන්ගේ කියන්නේ අධ්‍යාපනය ඉලක්ක කරගෙන කිහිපයක් තියෙනවා. මම මෙතෙන්දි කියන්න ඕන දෙයක් තියෙනවා. තව එකක් මට මතක් වෙනවා මම සමහර දේවල් ඔය දෙමව්පියෝ දැනුවත් කරලා එහෙම කරගෙන ගිය දේවල් අද මම හිතනකොටත් වඩා ඉක්මනට යථාර්ථයක් බවට පත් වෙලා කියලා. මම අර ඔබතුමාට දුර්ගත යාමත වෙලාවේ මම ගුරුපත් වීම හම්බ වෙච්ච ගමන් ඉස්සෙල්ලාම උගන්වද්දි මම පිරිවෙන් අධ්‍යාපනයේට තියෙන පොතපත පාවිච්චි කරා. ඒ කියන්නේ නම් පොත කියන්නේ ලංකාවේ පැරණිම අධ්‍යාපන ක්‍රමයේ තිබිච්ච පොතපත පරිශීලනය කරා. ඔව් නම් පොත මගුල් ලකුණ සකස්කඩ මගින් ඒව සකස්කඩ කියනකොට මේ කෙනෙක් අහනවා මේ ඒ අහුව වචනේ වල ඔය මගුල කියවල මොකද්ද තියෙන ප්‍රයෝජනේ ළමයින්ට කියලා. ඉතින් මේ දැන් ඔබට දරුවන්ට උගන්වන්න කලින් දෙමව්පියන්ට උගන්වන්න සිද්ධ වුණා කියලා යපු. ඔව්. ඉතින් අන්තිමට දැන් ඒ දරුවෝ පහේ පන්තියෙන් හයේ පන්තියට ඒ අවුරුද්දේ සිංහල 6 ශ්‍රේණිය පොතට දැන් මේ අලුතෙන් මේ තියෙන පොතට අවුරුදු කීපයක් තිස්සේ භාවිතයි සකස්කඩ ඇතුළත් කරලා තියෙනවා. මගෙන් ඉගෙනගත්තු දරුවන්ට සකස්කඩ කියවන්න පුළුවන් නම් තුනක්. ඔන්න මේ මම දැන් ප්‍රේක්ෂක ඔබට මතක් කරන්න කැමතියි මම මෙතුමගේ අධ්‍යයන කේන්ද්‍රයේ තාක්ෂණ අධ්‍යාපන කේන්ද්‍රයේ තියද්දී මට ඈතින් ඇහෙනවා. මට මේක පුදුමයි. මම ලියාගත්තා. ලියලා මමත් කරුණා. මට ඇහුනේ මෙන්න මේ ශ්ලෝකේ මට ඇහුණා නම් ශමන්ත භද්‍රාය සර්ව ගෝචර චක්ෂුෂේ කරුණා රස කල්ලෝල සින්දරේ සූර්යබන්. මම ටිකක් වෙලා හිටියම ළමයි ලස්සනට ගායනා කරා. සගම පස්කම අරත්තන විල්ලල මොරපාය දෙබුළු පුසුල් පිටියානේ නම් පොත කියලා. ඊළඟට මගුල් ලකුණ කියලා. ඝන දෙකේ හැල්ල කියලා. මේ නම් ටික මම එතුමගෙන් අහගත්තා. මේ අපේ සිංහලේ මූල ධාතු මූලය භාෂාවේ මූලය එතුමා ගමේ මේ ඉන්න අකුරැස්ස ඕපාත ළමයිට මේ මූලය දෙන්නේ. මං හිතන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඔහු තව පාරවල් හදලා දෙනවා ළමයිට යන්න. මම හරිම ආඩම්බරයි. මෙතුමා ගමේ ළමයිට මේ පාර කියලා දෙනවා. මම නලින් මැතිතුමනි යන්න කැමතියි ඔබත් එක්ක. අපි දුර්වලතා හඳුනාගත්තා. ඉතින් අර මම ආසාවට මම මේ ශ්ලෝකේ පාඩම් කරගෙන ආවේ. ඔබයි ඒ දරුවන්ට කටහුරු කරේ. මටත් හිතුණා ඒක සිංහල භාෂාවේ කොච්චර ලස්සනට කෙනෙක්ගේ කටහඬ එමෙන්න වචනමාලා මට ඒකට තව චුට්ටක් ඔබතුමාගේ වචන වලින් කියන්න. ඇත්තටම මේ ශ්ලෝකයේ සංස්කෘතය නමස් සමන්ත භද්‍රාය සර්ව ගෝචර චක්ෂුෂේ දැන් මම ඉගෙන ගනිද්දි මට උගන්වපු ගුරුවරු ඇත්තටම මට මම හැමතිස්සෙම මට හොඳ ගුරුවරු හම්බ වෙලා තියෙනවා. ඒ මම මේ මේකනේ මේ බොහෝ දිනකට අමතක වෙනවා මේ තමන් එතෙන්ට එක්කන් ආවේ කවුද කියලා. මට ඒක හොඳට මතකයි. ඒ වගේම මට උගන්වපු ගුරුවරු එහෙම මුදල් පස්සේ හඹා ගිය අයත් නෙමෙයි. ඒකෝට ඒ ගුරුවරුන්ගේ ආభాෂයත් ගුරුවරුන්ගේ ඒ කියන්නේ යාළගේ තිබිච්ච කරුණාවත් මගේ මේක තුල තියෙන ව්‍යායාමය තුල තියෙනවා. එතකොට මේ මම ඉගෙන ගන්න කාලේ දැන් ඔය ශබ්ද ඔය හරියට උච්චාරණය කරන්න තා පැහැදිලිව කතා කරන්න. සංස්කෘත ශ්ලෝක ඒවා ඊට පස්සේ පාලි යම් පාඨ ඒවා මේ උච්චාරණය කරන භාෂා කියන්නේ සමානකට
ඒවා තුලින් භාෂාව නිවැරදිව පාවිච්චි කරන්න ඒ වගේ ශබ්ද නිවැරදි උච්චාරණය කරන්න පුරුදු කරන්න. මම දැන් මේක පාවිච්චි කර ඇත්තටම මම මුලින් පාවිච්චි මගේ දරුවන්ට. මම කියන්නේ හැමදේම මම ඇප්ලයි කරන්නේ දරුවන්ට පාවිච්චි කරලා බලනවා මේක කොහොමද කියලා. ඔබතුමා විශ්වාස කරන්න මගේ ලොකු පුතාට ටියුෂන් දෙනවා ගුරුවරු දෙන්නෙක් මට ඒකත් මතක් කරන්න ඒ ගුරුවරු සල්ලි ගන්නෙත් නෑ මගේ දරුවන්ගේ. බලලා ඔයාලා කියන්නේ වී හම්බෙනවා. ඔව්. අප වේකරුවොත් අප හම්බෙනවා. ඔබේ අනිත් ගමේ ළමයිට දැනුම නොමිලි දෙද්දී ඔබේ දරුවන්ටත් නොමිලේ දෙන්න කැමති නිසා. ඒ ගුරුවරයා මුලින්ම දීපු දවසේ පන්තියට දීලා තියෙන්නේ පොතේ මුල මෙන්න මේක ලියා ගන්න කියලා නමස් සමන්ත භද්‍රාය සර්වගෝචර චක්ෂුෂේ කියන ශ්ලෝකය. දැන් එයා ගුරුවරයා උගන්වනකොට කියලා දෙන්න කලින් මෙයා ලියනවා. මොකද හේතුව මෙයාට ඒක පුතාට ඒක පුළුවන්. දැන් මට ඒව හම්බ වෙනකොට නැවත නැවතත් සමාජය තුළ විවිධ තැන්වලින් මම දන්නකොට මම මේ කරගෙන යන දේ ඇත්තටම මේ එහෙම මේ යම්කිසි හොඳ දෙයක් ඒ කියන්නේ බැරිකම ප්‍රතිඵලයක් තියෙන දෙයක් සමහරු Tamante ඒ කියන්නේ ඒවයි තියෙන අපහසුතාව නිසා නොකරනව මිසක් කරන තැන්වලදී ඒව මතු කළ දක්වන ගුරුවරුන්ට ලොකු මේකක් තියෙනවා කියන එක මට විශ්වාසයක් තියෙනවා. නලින්ද ගුරුතුමනි දැන් අපි යන්න හදන්නේ මේ ඔබ මේ ඉන්න ඔබේ සිහින ඇතුලේ මම වෙලාවක ඔබට මේ සිහිනේ පිළිබඳ තෘප්තිමත්ද කියලා මට ඒකට උත්තරයක් ඕන. ඊළඟට ඔබ මෙතනින් නතර වෙනවද? ඔබට වෙන මීට එහා ගිහින් තවත් ගැඹුරු සිහිනයක් තියෙනවද? ඒ ගැනත් මට මතක් කරගන්න. ඔව් ඇත්තටම මේ අර අපේ මේකත් ලලිත් මහත්තයා කියන්නේ දැන් එතකොට මේ සිහිනය තාම මම දකිමින් ඉන්නේ මේ සිහිනේ ඉවර නෑ. මේ සිහිනේ දැන් ඉන්න තැන එක ගත්තාන් පස්සේ මම මෙතනින් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මේකේ අවසාන අවස්ථාව කියලා කියන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තරයේ තියෙනවා පාසල්වල විවිධ රටවල් වල අධ්‍යයනය කරනකොට මේ අධ්‍යාපනය ගැන තාම මේ හොඳ දැන් තියෙනවා අපිට ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ෆින්ලන්තයේ අන්තර්ජාලය හරහා ඔබට පරිශීලනය කරන්න පුළුවන් අපිට පරිශීලනය කරන්න පුළුවන් ලෝක දියුණු අධ්‍යාපන තියෙන රටවල් තියෙනවා ඇත්තටම. ඉතින් ඒ වගේ මට ඕන ළමයින්ට අධ්‍යාපන ආයතනයක් බිහි කරන්න ප්‍රාථමික පාසලක් ඇත්තටම. ප්‍රාථමික පාසලක් ළමයි 150කට නොඅඩු. එතකොට මේ ඒ දරුවන්ට තමන් කැමති විදියට අධ්‍යාපනය ලබන්න ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය පහසුකම් ටික පරිසරය හදලා තියන්න ලැබුණොත් මට ඒ ඇති. ඔබ හරිපුදුම ඉස්කෝලේ කියවුවා කියලා මට මතකයි. අනිවාර්යයෙන්ම. මට හිතුනේ ඔබේ මේ පුස්තකාලේ පෙරදෙන පුස්තකාලේ ඔබ නිතර යන්නේ කෙනෙක් මටත් හමු වෙනවා. ඉතින් ඔබ ওই හරිපුදුම ඉස්කෝලේ තිබිච්ච මේ හරියට කෝච්චි පෙට්ටිය වගේ අනිවාර්යයෙන් වෙනස් පාසලක්. ඔව් ටොමෝව මේ කොබයාෂි ගුරුතුමාගේ ටොමෝව ටොට්ටෝ චන්ගේ පාසල. හරිපුදුම ඉස්කෝලේ. ඇත්තටම ඒකත් මතක් කරගන්න දෙයක් කියන්න ඕනේ. මම දැන් අවුරුදු ගානකට ප්‍රතිවසන්ත මහත්තයා මේ ඉස්කෝලේට ඇත්තටම මේ ඉල්ලුවා මේ පරණ බස් එකක් දෙන්න කියලා මේ ඔබ වැඩ කරන පාසල. ඔව් වැඩ කරන පාසලට එතකොට හිටියා සරත් රණවක කියලා සර් කෙනෙක් විදුහල්පතිතුමා හරි මම වැඩ කරන පාසලේ දැන් බොනොවිස්ට් එකේ වැඩ කරන්නේ. එතුමා හරි ෆෝවර්ඩ් එයා අපේ ඒ ඉස්කෝලේට මේ පළදායිතා සම්මානය පවා ගෙනල්ලා දුන්නා. ඒ කතා කළ දවසක් මේ ලියුමකුත් ලිව්වා මේ පරණ බස් එකක් ලබා දෙන්න කියලා මේ පුළුවන් නම් පුස්තකාලයක් කරන්න. දැන් අවුරුදු ගානකට වස්වාද මාර්ගය මම හිතන දේවල් දැන් සැබෑ වෙමින් පවතින කරනවා. දැන් පුස්තකාල ඇති වෙනවා බස් වල. මට නැති වුණාට කමක් නැහැ. ඒ කියන්නේ මම ඉල්ලපු එකකින් නෙමෙයි මම කියන්නේ මම ඉල්ලුවේ වෙනත් කෙනෙක්. නමුත් දැන් ඒක වෙන්නේ වෙන විදියකට. නමුත් මම දැක්ක හීනේ එතන තියෙනවා. කවුරු හරි ඒක භුක්ති විඳිනවා. ඒක තමයි ඇත්තටම මේ වෙන්න ඕනේ. මගේ ඔබතුමා අහන්න වගේ මේ ටොමෝවට වඩා ළමයි ආදරෙන් ඉන පාසලක් තමයි නිර්මාණය. ඔව් නිර්මාණය කරන්න බලාපොරොත්තු. ඔබ උගන්වන පාසල, ඒ කියන්නේ මිල්ලව ප්‍රාථමික විද්‍යාලයේ පාසලේ වැඩ කරන එකමාර වෙනකම් ඔබ වැඩ කරන මේ පාසල. ඔබ ඒ පාසලේ කරපු වෙනස් වීම, ඒ පාසලේදී ඔබ මේ විශේෂතා දක්වනවද? ඇත්තටම මේ පාසලට මම ගියේ මේ ජනවාරි මාසේ 12 වෙනිදා. මට තාම ලොකු කාලයක් හම්බුනේ. ඒ අතරේ කීප අවස්ථාවක් නිවාඩු මේ වුණා. දැන් පහුගිය සති දෙකේම මොරවක
කොරෝනා පුකුර හින්දා ළමයි ඉස්කෝලේ ඉන්නේ නැහැ. එතකොට මේ එහෙදි මට ඇත්තටම තාම මම සූදානම් වෙමින් පවතිනවා. මම කිලෝමීටර් 22ක් යනවා පාසලට. මම ගියේ කිලෝමීටර් 2-3 ඇතුළත ඉස්කෝලවල හිටියේ. නමුත් මම අනිත් හැම හිටපු ඉස්කෝලේකම පාසලකම මම ලොකු දෙයක් කරලා තියෙනවා. ඒක ඒ ප්‍රදේශවල ජනතාව දන්නවා. ඒ කියන්නේ මට ඒක ඒ කියන්නේ ඔබට ඒ තමන් වැඩ කරන රජයේ පාසලේ දෙමව්පියෝ මේ විදිහට ආදරේ අනිවාර්යයෙන්. ඒ කියන්නේ මම හොඳටම දන්නවා මට වැඩක් බාර දුන්නොත් ඒක ඉතාම ක්‍රමවත්ව සහ අපි කියන්නේ අර ඉවර කරනවනේ ෆිනිෂ් කරනවා. එහෙම කරන කෙනෙක් කියලා දෙමව්පියෝ මාව හඳුනගෙන තියෙනවා. ඉතාම හොඳ තැනකින් ඔබ ඇත්තටම ඔබේ ඔබට තියෙන සීනේ පිළිබඳව අපට අතිශය ආඩම්බරයි. විශේෂයෙන් අපේ අධ්‍යක්ෂකතුමා ලලිත් අබේසේකර මැතිතුමා අපට සහ නිෂ්පාදන කණ්ඩායම ඉතාම සුබ පණිවිඩයක් දුන්නා. ඔබේ මේ ව්‍යායාමී උත්සාහය පිළිබඳ එතුමා ඉතාම අගය කරලා එතුමා ත්‍යාගයක් දුන්නා. ඔබ මේ ඉදි කරන්න යන අකුරැස් සෝපාත තක්ෂිණ අධ්‍යාපන කේන්ද්‍රයේ නොමිලේ ඉගෙන ගන්න පුංචි පැටවුන්ට පුංචි දරුවන්ට රූපවාහිනී හරිදේ TV පාසල ඔවුන්ට විවෘත කරලා දෙනවා. දවස් ඔවුන් සමග වැඩසටහනක් කරන්න ඔබටත් ඔබේ දරුවන්ට අවස්ථාව දෙනවා. ඒ පණිවිඩය ඔබට දෙන ගමන් අපි වැඩසටහනින් සමුගෙන යන්න සූදානම්. බොහොම ස්තුතියි. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ලලිත් අබේසේකර මහත්මයාට, ඒ වගේම වසන්ත මහත්මයාට මට මේ අවස්ථාව ළඟා කර දීම සම්බන්ධව ඒ වගේම නිෂ්පාදක කණ්ඩායමට මගේ ස්තුතිය පිරිනමනවා. ඉතින් අපි සමුගෙන යන්න සූදානම්. අපේ නලිත් ප්‍රදීප් දයාරත්න ගුරුතුමාණන්ට අපි ආශිර්වාද කරනවා. මේ කරගෙන යන කාර්යය ඉතාම සාර්ථක වේවා. ඔහුගේ සිහින, ජීවිත සිහින, ළමයින්ගේ සිහින වෙලා සුන්දර ළමා පරපුරක් අපේ මව්භූමියට පුරුදු කළ දෙන්න ඔහුට ශක්තිය දැර ලැබෙන්න කියලා. හරි මේ ජීවිත සිහින වැඩසටහනින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබේ අදහසත් අපිට කියන්න අපි හංගිනවා. හරි දෙවි ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩුමාන්ගේ උඩුමහල ලබුදුව ගාන 077යි 321යි 39යි 66. ඔබේ සමගින යන අවසරයි ආයුබෝවන්.